වහන්සේගේ වචනයට අපි යන්ට යනවා. කීදෙනෙක් ස්තුතිවන්ත වෙනවද ඔබ කියන විදිහට හොඳ සභාවක් ඔබට ලැබී තියෙනවායි කියලා ඔබගේ වචන වලින් මගේ කනට වැටෙනවා. මේකේ විනිශ්චයකාරයා දෙවියන් වහන්සේ පමණයි. ඒ හොඳ සභාව තුළ සිටීමට ඔබ හිතන ආකාරයට ඔබට ලැබීම ගැන කී දෙනෙක් සතුටු වෙනවද? අපි සභාව කියන දේ අපි බලද්දී අපි දකිනවා පුරාණ කිවිසුමේ සභා ක්‍රමයක් නෙවෙයි තිබුණේ. පුරාණ කිවිසුම තුල වුන් වර්ෂයකට වරක් දේවමාලිගාවට ඇවිල්ලා දෙවියන් වහන්සේට සියලු පූජාවන් ඔප්පු කරනු ලැබුවා. ඒ දේවමාලිගාව තුල ශුද්ධ ස්ථානය, අති ශුද්ධ ස්ථානය කියන කොටස් වෙන් වී තිබුණා. ඒ තෝරාගත්තා වූ ප්‍රධාන පූජකයා වර්ෂයකට වරක් ඔවුන් ශුද්ධ ස්ථානෙන් අති ශුද්ධ ස්ථානට ඇතුල්ව දෙවියන් වහන්සේට ඒ පූජා ඔප්පු කරනු ලැබුවා. නමුත් අපි දකිනවා මේ සභා කියන ක්‍රමය යේසුස් වහන්සේගෙන් තමයි මේ ලෝකයට පැමිණියේ. අපි දකිනවා යේසුස් වහන්සේගේ බෞතිෂ්පයෙන් පසු යේසුස් වහන්සේ තෝරගත්තා. මම ඔබට සරල කෙටි පණිවිඩයක් දෙන්නම්. නමුත් ඔබට ආශිර්වාදයක් වෙයි. යේසුස් වහන්සේ ගමන් කරමින් සිටිද්දී අපි දැක්ක යේසුස් වහන්සේගේ ඇසට ගැටුණා එක් දේවරින් දෙදෙනෙක්. මේ දේවරින් දෙදෙනාට යේසුස් වහන්සේ ආරාධනාවක් දුන්නා. නුඹලා වරෙල්ල මාත් එක්ක යන්න. මම අලුත් රැකියාවක් නුඹලට දෙන්න යනවා. අලුත් දෙයක් නුඹලට දෙන්න යනවා. නුඹලා මාළු මත් නෙමෙයි නුඹලා මිනිස්සු වල්ලන ඒ අලුත් ක්‍රමයක් මම නුඹලට දෙන්න යනවා. අපි දකිනවා මේ දෙන්න යේසුස් වහන්සේ සමග ගමන් ආරම්භ කිරීමත් සමග ඉතා කෙටි කාලීනව යේසුස් වහන්සේ 12 දෙනෙකුව තෝරාගත්තා. යේසුස් වහන්සේගේ දිව්‍යමය සැලැස්ම ස්වර්ගික අභිප්‍රාය පොළවේ මනුෂ්‍ය අතරට ගෙන යන පිණිස. හලෙලූයා හලෙලූයා හලෙලූයා. යේසුස් වහන්සේගේ මෙහෙ ආරම්භ කරමින් ගමන් කෙරුවා. යේසුස් වහන්සේ අපි දකින්න ඔබ කවුරුත් දන්නා උදේ අවුරුදු 3මාරක කාලයක් මේ පොළවේ පෞකාර මනුෂ්‍ය අතර ජීවත් වෙමින් මනුෂ්‍යයට අවශ්‍ය කරන නිදහස, මනුෂ්‍යයට අවශ්‍ය කරන විමුක්තිය, මනුෂ්‍යයට අවශ්‍ය කරන ආත්මික මානසික නිදහස සහ මනුෂ්‍යව පාපයෙන් නිදහස් කිරීමේ මෙහෙය යේසුස් වහන්සේ සිදු කරමින් ගමන් කෙරුවා වූ ආකාරය. නමුත් අපි දකිනවා ස්වර්ගීය සැලැස්ම ක්‍රියාත්මක වුණා. ස්වර්ගීය සැලැස්ම අනුව මේ 12 දෙනාගෙන් එක්කෙනෙක් ඉදිරිපත් වෙලා මේ යේසුස් කියනා වූ දේව පුත්‍රයාව එදා සිටියා වූ පූජකයින්ගේ අතට පාවා දෙනු ලැබුවා. ඒක ස්වර්ගීය සැලැස්මයි. මේ පාවා දීම කරුණ කොටගෙන මනුෂ්‍ය සංහතියේ ඊතා ගාවිනාලත්, ඊතා වේදනාලත්, ඊතා නින්දිත වූ පහත් වූ මරණයකට යේසුස් වහන්සේව ලක් කරනු ලැබුවා. හලෙලූයා හලෙලූයා. අපි දකිනවා ඊට පස්සේ ගෝලෙ 11 දෙනෙක් වුණා. එක්කෙනෙක් ඒ පාවා දුන්නු එක්කෙනා අපි දකිනවා එයා විනාශ වුණා. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැකිට ගෝලියෝ මැද්දටම නැවතත් ආවා. ප්‍රතික්ෂේප කෙරුවා වූ ගෝලියෝ මැද්දට. එපා කෙරුවා වූ අය අතරට. එයාලා හැංගුණා. කුරුස්සේ අරගෙන යද්දී, කසපහර ලබද්දී, කටුවටුන්න තබද්දී, අර බට දණ්ඩක් දීලා විකටයෙක් ලෙස යේසුස් වහන්සේට මූණට කෙලගසද්දී නොසිටියා වූ, ඈත්ුණා වූ මනුෂ්‍ය අතරට යේසුස් වහන්සේ ගියා. එම නිසා අපිට එක සැරයක් වැරදුනොත් මම ඔබට කියන්නම් ඔබ ශක්තිමත් වෙන්න. එක සැරයක් වැරදුනාට කවදාක්වත් යේසුස් වහන්සේ ඔබවයි මාවයි සුළු කරන්ට යන්නේ නැහැ. උන්වහන්සේ අපව නැවත නැගිටවන්නට යනවා. හලෙලූයා. අපි දකිනවා ඊට පස්සේ යේසුස් වහන්සේ පොරොන්දුවක් දෙනවා.
මම යන්ට යනවා. මම පියාණන් වහන්සේගේ දකුණු පාර්ශවයේ වැඩ සිටින්නට යනවා. හැබැයි නුඹලා යෙරුසලමේ නැවතී සිටින්න ඕන. යෙරුසලමේ නැවතී සිට දෙවියන් වහන්සේගේ පොරොන්දුවේ ආත්මය නුඹලා බලා සිටින්න ඕනේ. හalleluya. හalleluya. දැන් අපි දකිනවා 12 දෙනෙක් තෝරාගත්තා වූ යේසුස්, 12 දෙනෙකුට ඉගෙනුවා වූ යේසුස් මේ යෙරුසලමේ උඩු මහල් තට්ටුවේ පෙන්තකෝස්ත දවස වෙද්දී 120ක පළවෙනි සභාව යේසුස් වහන්සේ නිර්මාණය කර තිබුණා වූ ආකාරය. හalleluya. 12 දෙනයි තෝරගත්තේ. ඒක වර්ධනය වෙලා. අවුරුදු 3මාරකට 12 වැඩි වෙලා. හොඳ දෙයක් ඒක. හalleluya. අපි ගණන් කරුවොත් මෙතන ඉන්න අය 1 2 3 කියලා අපි ගණන් කරන්න යන්නේ නැහැ. අපිට ගාන අවශ්‍ය නැහැ. නමුත් අපිට පුළුවන් තව අවුරුදු 3ක් යද්දී අපි 11 වෙනි සංවත්සරයේ සමරද්දී මේ ඉන්න එක වැඩි කරලා ගන්නට. අවුරුදු 3මාරක් යද්දී අපි දකිනවා ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ දෙස අපි බැලුවොත් 15 වන පදය මේ දවස්වලදී 120 දෙනෙක් පමණ සෙනග රැස්ව සිටි කල හොඳයි 120ක් සෙනග රැස්ව සිටියා. හalleluya. හalleluya. ඒ අතර මේ පේතෘස් කියනා වූ මනුෂ්‍ය නැගී සිටියා. දැන් මොකක් හරි කරන්න ඕන. අපේ ජීවිතවල කොපමණ යේසුස් වහන්සේව නියෝජනය කරන්න ඔබට මොකක් හෝ කරන්න ඕන දේව රාජ්‍ය වෙනුවෙන්. පේතෘස් කියන්නේ දීවර පසුබිමකින් ආවව් කෙනෙක්. එයා නැවත හැරී ගියව් කෙනෙක්. යේසුස් වහන්සේ වඳුනන්නේ නැහැ කිව්වව් කෙනෙක්. අවස්ථා 3කදී අඳුනන්නේ නැහැ කිව්වා. ඒ ගෑනු ළමයා කියන එක බොරුවක් කිව්වා. මං එහෙම දෙයක් දැකලත් නැහැ, දන්නෙත් නැහැ, අහලත් නැහැ කිව්වා. නමුත් යේසුස් වහන්සේගේ ආඥාව මත යේසුස් වහන්සේගේ ස්වයම තුල ඔව් මේ කණ්ඩායම මැද 120ක් මං හිතනවා මේ වගේ කණ්ඩායමක්. මං හිතනවා අද ඉන්නේ ඒ වගේ සෙනගක්. ඒ වගේම කියලා මං හිතනවා 100ක් 120ක් වගේ ඇතිනේ මෙතන. 130ක් මේ වගේ සෙනගක් මැද්දේ. මොකක් හෝ කරන්න ඕන. ඒ ආඥා කරලා විතරක් බෑ. පොරොන්දුව තියෙනවා. දෙවියන් වහන්සේගේ සෙනගෙනි පළමු සභාවට මේ ලෝකයේ බිහි වුණේ මේ ස්ථානය තුලයි. හalleluya. හalleluya. අද අපි හිතනවා අපේ සභාව හොඳ, සභාවේ හොඳ සංවිධානයක් තියෙන නිසා. අද අපි හිතනවා සභාව හොඳ, දේව සේවකයා හොඳ නිසා. අද අපි හිතනවා සභාව හොඳ, අපි පාස්ටර් තදින් ඉන්න හින්දා. නැත්නම් පාස්ටර් හිතනවා සභාව හොඳ, මම සෙනගට තදින් ඉන්න හින්දා. සභාව හොඳ වෙන්නේ මේ කිසිවක් නිසා නෙමෙයි, පැටලු පැටවානන්ගේ ලේ නිසා පමණයි. යම් ස්ථානයක නිදහස්කමින් යේසුස් වහන්සේගේ ලේවලට වැඩ කරන්නට ඊයේ එක කුඩා දරුවෙක් අපේ මතෙව් ඇහැවලු ඇයි හැමදාම මේ රාජේෂ් අංකල් ලේ කියලා කියන්නේ කියලා. ළමයාටත් එපා වෙන්න ඇති මේකයි. සති ගානක් මෙයා උගන්වනවා යේසුස් වහන්සේගේ ලේ පිළිබඳව ලේ වැඩ කරන්නා වූ ආකාරය ලොකු විශාල. මං හිතනවා මෙයාට උගන්වලා ඉවර කරන්න බෑ. මට උගන්වලා ඉවර කරන්නත් බෑ. ඒ ලේවල ඇත්තව බලය සහ රහස. හalleluya. හalleluya. යේසුස් වහන්සේගේ ලේවල බලය කරන කොටගෙන මේ 12 දෙනා කරන කොටගෙන ඒ දින ගණනාව ඇතුළත 120ක සභාවක් යේසුස් වහන්සේ නිර්මාණය කෙරුවා. සභාව ගුණවත් වෙන්නේ, සභාව වර්ධනය වෙන්නේ, සභාව ආත්මිකව මුහුපුරා යන්නේ යේසුස් ක්‍රිස්තුස් කියනා වූ ගැලවුම් කරුවාණන් වහන්සේගේ ලේ නිදහස් ලෙස යම් ස්ථානයක වැඩ කරනවාද ඒ සභාව නිරෝගී, ඒ සභාව වර්ධනය වෙනවා, ඒ සභාව ස්වර්ගීක සැලැස්මට ගොඩනගෙනා වූ සභාවක් වෙනවා. අපි දන්නවා ඉස්පිරිතාල වලට ගියාම ලෙඩා ඇඳේ නිදාගෙන ඉන්නවා. එතනින් ලේ බෝතලයක් එල්ලලා තියෙනවා. අපේ සහෝදරයාට එහෙම දෙයක් වුණාලු. අපි පවුලක්.
අපේ සහෝදරයාට එහෙම දෙයක් වුණාලු. අපේ සුනිල් සහෝදරයාට. මිසි ඇවිල්ලා අපිට ලේක හයි කරනවා. මේ ලේක හයි කරපුවම ඒ ලේ ගමන් කිරීමට ඒ නිදහස් වෙන්නා වූ බටය ඒක නිදහස්ව තියෙන්න ඕන. ඒක બ્લોක් කරුවොත් ලේක පැත්තක තියෙන්න යනවා. ලෙඩා පැත්තකින් යනවා. බටේ පැත්තකින් යනවා. ලෙඩා මැරෙන්න යනවා. හලෙලූයා. අපේ කවුරුත් මැරුන්නේ නැහැ. දැන් කට්ටිය බය වෙලා වගේ ඉන්නේ. දන ගස්සලා යාඥාත් කිරුවා මොනවා වෙලාද දන්නේ නැහැ කියලා. කවුරුත් මැරුන්නේ නැහැ. නමුත් බටේ ගැහැව්වයි කියලා බටේ හරියට ගහලා නැහැ. එක්කෙනෙක් වැරදිලා ගලවලා උදේ නැගිටලා මේ මිනිස්සයා පුරෝගුරුන්නු රෙද්දැරලා බලද්දි මුළු මෙට්ටේ කොට්ටයි කොපෑර්තුයි සේරම ලේ දොස්තරලා බය වෙලා දොස්තරලා හිතලා තින්නේ මෙයාගෙන් ලේ ගිහින් කියලා. යේසුස් වහන්සේගේ ලේ යම් තැනක නිදහස්ව ක්‍රියා කිරීමට ඒ කණ්ඩායම වේවා සභා පාලකවරු වේවා උපස්ථායක සේවා කණ්ඩායම වේවා අපේ වගකීම යේසුස් වහන්සේගේ ලේ නිදහසේ ගමන් කිරීමට අපි මාර්ගය හදන්නා වූ සෙනඟක් වෙන්න ඕන. එවිට ඒ ලේ ක්‍රියාත්මක වෙන්න යනවා. එවිට ඒ ලේ වැඩ කරන්න යනවා. එවිට පව්කාරයා ගැලවෙන්න යනවා. ගැලවෙන්නා වූ පව්කාරයා ශුද්ධ වූ ස්වභාවයෙන් ස්වර්ගය උරුම කරගන්න යනවා. හලෙලූයා. වෙන කිසිම බලයක් නැහැ. අපි උගත්තු නෙමෙයි. අපි බුද්ධිමත්තු නෙමෙයි. මේ ලෝකේ ඉන්න උගත්තු දේශ බලද්දි මේ ලෝකේ ඉන්න බුද්ධිමත්තු දේශ බලද්දි අපි කවුරුත් නෙමෙයි. එහෙනම් මොකද්ද බලය? යේසුස් වහන්සේගේ ලේවලට ක්‍රියා කිරීමට සුද්ධාත්මයන් වහන්සේට නිදහස්ව ක්‍රියා කිරීමට සභාව තුල ඇත්තා වූ බලය කරුණ කොටගෙන සුද්ධාත්මයන් වහන්සේත් යේසුස් වහන්සේගේ ලේ එක්ව උන්වහන්සේගේ සභාව උන්වහන්සේ ගොඩනගන්න යනවා. හලෙලූයා. හලෙලූයා. බලන්න මේ 12 දෙනා 120 වුණා. ඊට පසු පේතෘස් නැකිටලා කතා කරන්න පටන් ගත්තා. බලවත් වුණා. ශුද්ධාත්මයන් වහන්සේ ආවා. ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීමත් සමග බයෙන් සිටියා වූ මුළුගැන්වී සිටියා වූ ශුද්ධවන්තයෝ නැකිටලා ඒ යෙරුසලමේ මාර්ගවල ඇවිදින්න පටන් අරගෙන උන්වහන්සේගේ සභාව අද දක්වා රාජිස් දිනකට සභා කීයක් බිහි වෙනවද ලෝකේ? ඔයා දන්නවද? ඔයා කිව්වා වගේ මට මතකයි. එවනද? දිනකට සභා කීයක් බිහි වෙනවද? 3500ක් බිහි වෙන්නේ ඒ යේසුස් වහන්සේගේ ලේවල බලය කරන කොටගෙන. අපි කියනවා අපේ සභාව මේ සභාව අපේ සභාව ඒක ඒ මොන සභාව වුණත් ක්‍රියා කිරීමේ ගොඩනැගීමේ ඉපදීමේ බලය තිබෙන්නේ යේසුස් වහන්සේගේ ලේවලට පමණයි. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි නික්මයාම පොතට ගියාම නික්මයාම පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 24 25 දෙවියන් වහන්සේ ඔවුන්ගේ කෙඳිරිගෑම අසා ආබ්‍රහම් සමගද ඊසාක් සමගද යාකෝබ් සමගද කළා වූ තමන්ගේ ගිවිසුම සිහි කළ සේක. හලෙලූයා. අපි දකිනවා මිසරයේ සිටියා වහල්ලුන්ගේ ජීවිතය දෙස බලද්දී ඔවුන් වහල්කමේ සිටියා. ඒ වහල්කමේ සිටිද්දී ඔවුන් තුල විශාල කෙඳිරීමක් තිබුණා. අපි ලෝකයේ සිට මිසරයේ කාලය ඒ ලෝකයේ අපි අතීතයේ මෝසෙස්ගේ යුගයේ අවසానයි. අද අපි මිසරය කියලා හඳුන්වනවා අපි ජීවත් වෙන්නව ලෝකයට. ඔබ අලුත් මිනිසෙක් නම් ඔබ ලෝකේ ජීවත් වුණව කාලය තුල ඔබ තුල ඔබට කෙඳිරීමක් තිබුණා. ඔබ තුල ඔබට හඬක් තිබුණා. දෙවි කෙනෙක් ඉන්නවද? මට උපකාරයක් තිබෙනවද? දෙවි කෙනෙක් ඉන්නවා නම් මේ ගාවිනා මා විඳිය යුතුද? මේ සියල්ලේදී දෙවියන් වහන්සේගේ සෙනගෙනි ඔබගේ කෙඳිරීමේ හඬ අසන්නා වූ දෙවි කෙනෙක් ඊශ්‍රායෙල් වරුන්ට සිටින බව අප මතක තබා ගත යුතුයි. හලෙලූයා. ඔබගේ කෙඳිරීම් හඬ පවා අසන්නා වූ දෙවි කෙනෙක් අප මැදේ සිටිනවා. දෙවියන් වහන්සේ මොකද්ද කියන්නේ? ඒකේ මොකද්ද දෙවෙනි කොටස කියන්න පොඩ්ඩක්. දෙවියන් වහන්සේ ඔවුන්ගේ කෙඳිරීම අසා ආබ්‍රහම් සමගද ඊසාක් සමගද යාකෝබ් සමගද කළා වූ තමන්ගේ ගිවිසුම සිහි කළසේක. හලෙලූයා. දෙවියන් වහන්සේ
දෙවියන් වහන්සේගේ වචනයට ඊටාම විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. හලෙලූයා. එයි මේක සිහි කරන්නේ. දෙවියන් වහන්සේගේ එකම හොඳම ගුණාංගය තමයි යේසුස් වහන්සේගේ වචනෙන් නිදහස් වුණා වූ සෑම වචනයකට දෙවියන් වහන්සේ විශ්වාසවන්තයි. දෙවියන් වහන්සේ පොරොන්දු වෙලා තිබුණා උන්වහන්සේගේ දෑ දිගු කර නුඹලගේ ගාවිනාවෙන් නුඹලගේ පීඩාවෙන් නුඹලගේ වහල්කමෙන් මම නුඹලව නිදහස් කර කිරි සහ මී පැණි ගලා යන්නා වූ දේශයකට මම නුඹලව පමුණුනවයි දෙවියන් වහන්සේ කියලා. මේ මිනිස්යාගේ කෙඳිරීම තුල මේ මිනිස්යින්ගේ වේදනාව තුල දෙවියන් වහන්සේගේම පොරොන්දුව සිහිපත් කරන්නට විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ. අපි ගැලවුණේ මනිසයි. අපි ගැලවුණේ පාස්ටර් හොඳ හින්දා නෙමෙයි. අපි ගැලවුණේ ගීතිකා කණ්ඩායම හොඳ හින්දා නෙමෙයි. අපි ගැලවුණේ තව දෙයක් නිසා නෙමෙයි. අපි ගැලවුණේ දෙවියන් වහන්සේ ඔබගේ මගේ කෙඳිරීමේ හඬ අසලා අපගේ දුක වේදනාව කඳුල දැකලා උන්වහන්සේ අපගේ පියවරුන්ට පොරොන්දුනා වූ පොරොන්දුව සිහිපත් කරලා ඔබ වෙනුවෙන් උදා වෙන්නා වූ දෙවියන් වහන්සේ ක්‍රියාත්මක වුණා. හලෙලූයා. හලෙලූයා. කවුද කියන්නේ ඒක මගේ බලය? කවුද කියන්නේ මම අත තියපු ගමන් රෝගේ සුව වුණා? ඊට පස්සේ ඒ සිස්ටර් ඒ බ්‍රදර් දෙවියන් වහන්සේ වඳුනාගත්තා. එහෙම අපිට කියන්න බෑ. එහෙම බලයක් අපිට නැහැ. අපි ඔබ වගේ දේව වචනේ කියනවා එලියා අපි සමාන ගතිය ඇති මිනිස්සෙක්. සියලු බලය ඇත්තා වූ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් අපි ඔබට තබන කල මේ යේසුස් වහන්සේගේ බලවත් ලේවල බලය ඔබගේ ජීවිතය තුල නිදහස් වීම කරුණ කොටගෙන ඒ ලේවල බලයෙන් ඔබ පාපිෂ්ඨ මනුෂ්‍යයා ධර්මිෂ්ඨයෙක් බවට දෙවියන් වහන්සේ වෙනස් කරන්නා වූ දෙවියන් වහන්සේ. හලෙලූයා. අපි ලබන සතියේ බෞතිස්ම කරන්ට යනවා. මං ඊයේ වෙනම ගෙන්නලා හැව්වා. ඇයි ඔයාලා බෞතිස්ම ගන්න හේතුව? ඔව් කිව්වා. අපි ආසයි අලුත් ගමනක් යන්න දෙවියන් වහන්සේ සමග. හලෙලූයා. වෙන දෙයක් නෙමෙයි, චාරිත්‍රයක් නෙමෙයි. අලුත් ගමනක් යේසුස් වහන්සේ සමග ආරම්භ කිරීමට මේ බලය තිබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ තුල පමණයි. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේගේ වචනයට විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. අපි බලමු යෙසායාගේ පොතේ 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයක්. මක්නිසාද ස්වාමින් වහන්සේ යාකෝබ්ට අනුකම්පා කොට ඊශ්‍රායෙල් නැවත තෝරාගෙන ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවන සේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකෝබ්ගේ වංශයට බැඳෙන්නෝය. හලෙලූයා. මෙන්න සභාවක් තුල තිබිය යුතු ගුණාංගයක්. ඔබට කාරණා කීපයක් තිබෙනවා. සභාවක් තුල තිබිය යුතු ගුණාංගය පුරාණ ගිවිසුමේ පවා දෙවියන් වහන්සේ ලියා එවනවා. මොකක්ද කියන්නේ? මක්නිසාද ස්වාමින් වහන්සේ යාකෝබ්ට අනුකම්පා කොට ඊශ්‍රායෙල් නැවත තෝරාගෙන ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවනසේක. ඔවුන්ගේ දේශය තමයි යෙරුසලම ස්වාමින් වහන්සේගේ අභිමුඛයේ රැඳුණා වූ ස්ථානය. හලෙලූයා. ඒක පොළවේ කොතනක හෝ සභාවක් වේවා අපි ඒක හඳුන්වනවා ඒක ආත්මික යෙරුසලම කියලා. ඒක සභාවේ නම ඒක ශාලොම් වේවා ඒක ගෙස්සමන ඇසෙම්බලි ඔෆ් ගෝඩ් අපොස්තලික එහෙම නැත්නම් වෙන ඕනම නමක් වේවා ඒක නෙමෙයි වැදගත්. ඒක දෙවියන් වහන්සේ වැඩ වාසය කරන ඉසව්ව නම් ඒක දෙවියන් වහන්සේගේ අභිමුඛයේ රැඳුණා වූ ඉසව්ව නම් දෙවියන් වහන්සේ කියනවා අනුකම්පා කොට ඊශ්‍රායෙල් නැවත මම තෝරා ගන්නට යනවා. නැවත ආරාධනා කරන්නට යනවා. නැවත මගේ පුත්‍රය තුලින් මම කැඳවන්නට යනවා උරුමය කරා. දෙවියන් වහන්සේගේ සෙනගෙනි ඔබ තුල දෙවියන් වහන්සේගේ කැමැත්තුන් වහන්සේ ක්‍රියාත්මක කරමින් සිටිනවා. එම නිසා ඔබ අද මෙතන සිටින්නේ. අපි අහම්බෙන් ආපු සෙනගක් නෙමෙයි. අපි අකාලෙට උපන් මිනිස්සු නෙමෙයි. ස්වර්ගයේ දෙවියන් වහන්සේට ඔබ ගැන මා ගැන දිව්‍යමය සැලැස්මක් ඇතුව වැඩ කරන්නා වූ දෙවි කෙනෙක් අප මැද්දේ සිටිනවා. හලෙලූයා. හලෙලූයා. මොකන්ද කියන්නේ?
විදේශීකයෝ බණේ පොදේ කියන්න දරුවෝ කරුණා කරලා. මක්නිසාද ස්වාමින් වහන්සේ යාකෝබ්ට අනුකම්පා කොට ඊශ්‍රායෙල් නැවත තෝරාගෙන ඔවුන්ගේම දේශයෙහි ඔවුන් පිහිටුවන සේක. විදේශියෝ ඔවුන්ට එකතුව යාකෝබ්ගේ වංශයට බැඳෙන්නෝය. විදේශීකයෝ ඔවුන්ට එකතු වෙනවා. අපි කාලයක් දෙවියන් වහන්සේට විදේශීකයෝ සිටියා. අපි කිව්වා අපි ඒ ආගමේ අපි මේ ආගමේ අපි විදේශීකයෝ. නමුත් දෙවියන් වහන්සේගේ අනුකම්පාව නිසා දෙවියන් වහන්සේ අපව කැඳවලා යාකෝබ්ගේ වංශයට ඊශ්‍රායල්ගේ වංශයට අපිව එකතු කරලා ඒ උරුමය දෙවියන් වහන්සේ ඔබටත් මටත් දී තිබෙනවා. හලෙලුයා! අපි විදේශීකයෝ නමුත් දෙවියන් වහන්සේගේ උතුම් කරුණාව සහ උන්වහන්සේගේ වචනය විශ්වාසවන්තකම උන්වහන්සේ මනුෂ්‍යගේ සෑම අමාරුකමක් තුල මනුෂ්‍ය පොළවේ ඉඳලා අහනවද දෙවි කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් මට මෙහෙම වෙයිද කිව්වොත් මම විශ්වාස කරනවා ඒ කෙඳිරීමේ හඬ අසන්නා වූ දෙවි කෙනෙක් අප මැද්දේ වැඩ වාසය කරනවා. හලෙලුයා! හලෙලුයා! යහපත් දෙවි කෙනෙක්. අපි විදේශීකයෝ මම බොහෝ අවස්ථා කිව්වා මම බලවත් ලෙස සුභාරංචිය ප්‍රතික්ෂේප කෙරුවා වූ මිනිස්සෙක්. සුභාරංචිය කරන අය දකිද්දිත් මට පිළිකුලක්. සුභාරංචි මිනිස්සෙක් අපේ ගෙදරෙද්දි මට පිළිකුලක්. මට කේන්ති යනවා. නමුත් මගේ අභ්‍යන්තරයේ තිබුණ මොකද්ද දෙයක්? මොකක්ද මේ ලෝකයේ තවුසත්වතාවය? එම නිසා මම එතනත් ගිහිල්ලා කරන්න ගත්තා මේ චාරිත්‍ර වාරිත්‍ර. එතනින් හෝ මට සත්‍ය එළිදරව් වේද කියලා. නමුත් ඒ අතර ස්වාමින් වහන්සේගේ තෝරා ගැනීම උන්වහන්සේගේ ලේවල බලය කරුණ කොටගෙන අප තුළ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. හලෙලුයා! හලෙලුයා! යාකෝබ්ගේ වංශයට අපි විදේශීකයෝ සිටිය නමුත් ඔබ එකින් එක අතේ ඔසෙව්වා වූ අය ඔබ විදේශීකව සිටියා නමුත් යේසුස්ගේ ලේබල බලය කරන කොටගෙන ඒ උරුමයටම ඒ උරුමයම ඒක දෙවෙනි කොටස පමණක් කියවන්න ඉහළ කොටස විදේශියෝ ඔවුන්ට එකතුව යාකෝබ්ගේ වංශයට ඒ බැඳෙන්නෝය. වංශයට අපි බොහෝ විට අසලා තිබෙනවා ගස කෙල්ලෙන සියල්ලෝ සාපලද්දෝ යයි ලියා තිබෙන ලෙස ලියවිල්ලේ අපි ඔය අවස්ථාවේ සාපෙන් නිදහස් කරන්නට යේසුස් වහන්සේ කුරුසියට ගියා. ඒ කුරුසියේ පූජාව කරනකොටගෙන ආබ්‍රහම්ගේ ආශිර්වාද අපි එකින් එකාට ලැබුණයි කියන්නේ ආබ්‍රහම් ඊසාක් යාකෝබ්ගේ උරුමයට දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවා තිබෙනවා. අපි අත්පොළ සනල ස්වර්ගයට දෙමුද? අපි එම නිසා වචන වරද්ද ගන්න එපා. මගේ බලය හොඳ හින්දා මගේ පවර්ෆුල් එක නිසා මගේ කෙනෙක් මට දවසක් ඇවිත් කිව්වා පාස්ටර්ගේ කට මුකරේ හින්දා තමා සභාව වර්ධනය වෙන්නේ. මම බය වුණා. මට වඩා හොඳ කටවල් තියෙන දේශපාලනඥයෝ ගොඩක් ඉන්නවා. එක සභාවක්වත් හදලා නැහැ. සභාව කියන්නේ ශුද්ධව තිබෙනා වූ දෙයක් දෙවියන් වහන්සේට. සෙනගට එකතු වෙන්න පුළුවන් ඕන තැනක. අර එක පාස්ටර් කෙනෙක් කිව්වා මොකද්ද? සීනි ටිකක් වැටිච්චාම සීනි කණ්ඩත් කූඹි සහ මැස්සෝ එනවා. සංගීත සංදර්ශනයක් තියෙනමයි කිව්වොත් ඒක අහන්න කොල්ලොයි බල්ලොයි ගෑනොයි මිනිස්සුයි ඕන තරම් එනවා. හැබැයි සභාවක් එහෙම ඇති කරන්න බෑ. සභාව ඇති වෙන්නේ දෙවියන් වහන්සේගේ සැලැස්ම සහ දේව කැමැත්ත තුල පමණයි. ඇයි? ඒ මනුෂ්‍ය ගොඩනගන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයටයි. ඒ මනුෂ්‍ය ගොඩනගන්නේ දේව සමානත්වයටයි. සතුරා සමග ඇත්ත වූ සටන අපට තිබෙන්නේ මෙතනදි තමයි. මනුෂ්‍ය පාපිෂ්ඨ මනුෂ්‍ය දෙවියන් වහන්සේව අඳුනාගෙන ඔබ ශුද්ධකමට යම් පියවරක් තබනවද ඒ මොහොතේ පටන් ඔබගේ කකුලෙන් අදිනවාමයි. ඔබ මියුසිකල් ෂෝ බලන්න ගියාට යක්ෂ පරීක්ෂාවෙන්ට යන්නේ නැහැ. ඔබ දානේ කණ්ඩ ගියාට යක්ෂ පරීක්ෂාවෙන්ට යන්නේ නැහැ. මම කියන්නේ මේ ලෝකේ දේවල් ඉතුරුවන්ට මේවා කරන්න බෑ. ඔබට පරීක්ෂාව පැමිණෙන්න යන්නේ ඔබ ශුද්ධකමට. ඔව් මේ යේසුස් වහන්සේව පිළි අරගෙන මගේ ජීවිතය මම යාට දීලා පහව නොයන්නා වූ වංශයකට
ස්වර්ගයේ උරුම වෙන්නා වූ වංශයකට යාකොබ්ගේ වංශයට මම ඇතුල් වෙන්න යනවා. ඔබ අලුත් කෙනෙක් නම් ඔබ අද පියවරක් ලැබුවොත් මම ඔබට කියන්නම්. මං ඊයේ මේ බෞතිස්ම කර 3 දෙනාට කිව්වා. සමහර විට පොඩි පිළිපාපිලි වැරදිලා මගෙන් මෙයාගෙන් සුරාජ් සහෝදරයාගෙන්ම ඔබට පරීක්ෂා වෙන්න පුළුවන්. පරීක්ෂා වෙන්න ඕනේ. ඇයි? යක්ෂයා ශුද්ධකමට විරුද්ධව සටන් කරන්නා වූ නපුරා. හලෙලූයා. දේව වචනේ කියන්නේ මොකක්ද? විදේශිකින්ව අපි දේව රාජ්‍යයට දෙවියන් වහන්සේට විදේශිකින්ව සිටියා. දෙවියන් වහන්සේ කැඳවලා ඒ උරුමයට අපව ඇතුළත් කරන ස්ථානය තමයි දෙවියන් වහන්සේගේ සභාව. ඒකට අයිතිකාරයෙක් නෑ. රාජ්‍යසීය කිව්වා ඉගෙනීමේදී. ඒක පාස්ටර් හින්දා නෙමෙයි. ඒකට අයිතිකාරයෝ නෑ. ඒකට මුලාන්දෑනියෝ නෑ. ඒකට ලොක්කෝ නෑ. අවශ්‍ය යටහත් මිනිස්සු වැඩ කරන්න. මම මෙනෙහි කෙරුවා. මම දුක් පීඩා ඇද්දි මෙනෙහි කරනවා වචනය. මම ශුද්ධාත්මයන් වහන්සේ ගෙනිච්ච එක තැනකට. මොකද්ද? ගොවියෝ. ගොවියගේ නිතරම ගෑවෙන්නේ මොනවද සහෝදරයා? මඩද ගෑවෙන්නේ? අද අර බාත්රූම් හරියට යන්න බෑ සෙන්ට්ස් වල කවුරුට ගිහින් බලන්නකෝ. අපේ කටියට අද විශේෂයි පොඩ්ඩක් ඉතින්. හalleluya. හොඳයි. මම හරිම කැමති ඔබ පිළිවෙලට ඇඳලා ලස්සනට සුවඳ ගහලා මිනිස්සෙක් ඔබට ඇවිල්ලා ආචාර කරද්දී මිනිස්සෙකුට ප්‍රිය මනාප ස්වභාවයෙන් සිටීම දෙවියන් වහන්සේගේ මිනිස්සෙකුගේ ඒක සැලැස්මක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ අගෞරවයේ දෙවියන් වහන්සේට යනවා. ඔබ ගාවට ඇවිල්ලා යේසු පිටයි කියද්දී ඔබ ගාව ගන්ධසාරේ බැරි නම් ඒක දේව පුත්‍රකමක් නෙමෙයි. ඒක කාගේ පුත්‍රකමද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. හොඳට සෙන් ගහන්න. හරි ආසයි මට. මම ගියා මේක නෑ ප්‍රශංසාව වෙලේ මම පොඩ්ඩක් ගියා. මම උන දේව අභිමුඛයේ টয়ලට් එක වසාගෙනද කියලා. මම වෙනදට මෙතන ඉඳලා මිහිර අත්දකින්නවා. හැබැයි මම දැක්ක මේක නිකන් මේ භූමික සුවඳක් එන්නේ. ඒක ස්වර්ගික ආලේපයක් නෙමෙයි. හalleluya. හොඳයි ඔබ එහෙමින්ට. එහෙම ඉන්න එක හොඳයි. ළඟදී මමයි මේ සහෝදරයයි කතා වුණා. අපේ සෙනඟ ගැන අපිට සතුටුයි. එයාලා ලස්සනට ඇඳලා එනවා. පිළිවෙලට ඉන්නවා. ඒක ඔබ අපේ නීති නිසා නෙමෙයි දෙවියන් වහන්සේට කරන්නා වූ ගෞරවයක්. මම හොඳට මන්දින්න ඉරිදට එයි. මම එන්නේ මගේ උරුමකාර දෙවියන් වහන්සේගේ සම්මුඛයේ හමුවෙන්ටයි. අපි නෑ පාස්ටර් මම මගේ ප්‍රේමවන්තයව හම්බෙන්න යදි තමයි හොඳම කිට් එක ගහලා යන්නේ. මම මගේ භාර්යාව එනදාට මං එයාපෝට් එකේ හොඳම කිට් එක ගහලා ඉන්නවා. වැඩක් වෙන්නේ නැහැ. ඔබ ගෙදරට ඇවිල්ලා ඊට පස්සේ සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න ඕන. මගේ හොඳම ස්ථානය උන්වහන්සේ වැඩ වාසය කරන උන්වහන්සේගේ අභිමුඛය. එන්න හොඳට මේ නම්බර එකට ඇඳගෙන. ටිකන හොඳ මේක ඇඳගෙන. හැමදාම හරි කම නැකම ෂර්ට් එක හරි. හොඳට හොදලා අයන් කරලා ලස්සනට ගන්න. මම යාඥා ශෛලයකට ගියා. මෙහෙ නෙමෙයි ආ. ටිකක් ඈතක හින්දා කියන්න බෑ. අනේ ගියාම පොඩි වෙච්ච කලිසම් පොඩි වෙච්ච ෂර්ට් මටම කැත හිතුණා. මං කිව්වා යාඥා ශෛලිය පටන් ගන්න ඉස්සෙල්ලා කරුණා කරලා ගිහලා ඇඳුම් මාරු කරලා එන්න. ඔයාලගේ ගියක් වුණාට මට කමක් නැහැ. මං ඇවිත් තියෙන්නේ මෙතන දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්නයි. හalleluya. පාස්ටර් දෙවියන් වහන්සේ ඇඳුම් බලන්නේ ඇතුළාන්තය බලන්නේ. ඔව්. එහෙනම් ඉතින් අර උඩින් උපේ යටින් අපේ වගේ මේ කතන්දර වැඩක් නෑ. අපි නිතරම අපි කොතෙන්ට ගියත් දේව ගෞරවයේ පිණිස ජීවත් වෙන්නව මිනිස්සු වෙන්න ඕන. ඇයි? මම ඔබට කියන්නම් කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි දුන්නත් ඔබට බෑ මේ උරුමයට ඇතුල් වෙන්න. මොකද උරුමය? යාකොබ්ගේ උරුමය. යාකොබ් කියන්නේ කවුද? ඊශ්‍රායල්. නාමය අලුත් කෙරුවා වූ මිනිසයාගේ උරුමයට යේසුස් වහන්සේගේ ලේවල බලය කරන කොටගෙන ඔබව කැඳවලා තිබෙනවා. හalleluya. හalleluya. විත්‍ය කතාවේ 7 වෙනි පරිච්ඡේදයේ 8 සහ 9. නුමුත් ස්වාමින් වහන්සේ නුඹලා බලවත් හස්තයකින් පිටතට ගෙනවිත් වහල්කමේ ගෙදර වන මිසරේ රජ වූ පාරාවෝ අතින් නුඹලා මිදුවේ උන්වහන්සේ නුඹලාට ප්‍රේම කළ නිසා නුඹලාගේ පියවරුන්ට දිවුල දිවිරීම ඉෂ්ට කරන්ට කැමති වූ නිසා. හalleluya. උන්වහන්සේගේ ප්‍රේමය නිසායි අපි ගැලවුණාට පස්සේ අපිට මතක නැහැ අපි ඔන්න ස්ථානය. ගොඩක් වෙන්නේ ඒකයි.
අපි ගැලවිලා ශුද්ධකමට පියවරක් ලැබුවට පස්සේ අපිට මතක නැහැ අපි උන්නු ස්ථානය. අපි ඊට පස්සේ අලුත් මිනිස්සු දකිද්දී කයිවාරු කියන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේගේ වචනේ මොකක්ද කියන්නේ? අපි ගැලවුනේ උන්වහන්සේගේ ප්‍රේමය නිසා. උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ මිනිස්සුන්ට අපගේ පියවරුන්ට දිවුරුවා වූ පොරොන්දුව නිසා පමණයි. එහෙම නිසා මේ අලුතෙන් එන අයට කයිවාරු කියලා නීති දාලා බොරු නීති දාලා කිසිම දෙයක් වෙන්න යන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ අභිමුඛය දිනින් දින අපට උගන්වලා අපව ගොඩනගලා අපිව ශුද්ධකමට ස්වාමින් වහන්සේ ගොඩනගන්නට යනවා. හලෙලූයා හලෙලූයා. ඒක ඉහළ පදේ විදේශිකයෝ එන්න ඕනේ කියන්නේ ඔබ අලුත් අයව දෙවියන් වහන්සේට සම්බන්ධ කරගන්න ඕනේ. ඔබගේ අසල්වාසී නිවෙස්වල අයට කිතුරුවෙනි මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මේ සභාව ආරම්භයේදී දෙවියන් වහන්සේගේ දාශ්‍ය අපට උපකාර කෙරුවා. පාස්ටර් බැසිල් මම ප්‍රේමයෙන් යුක්තව මේ අවස්ථාවේ සිහිපත් කරනවා. අපි අත්පොළ සන්නද්ධ දෙමු දෙවියන් වහන්සේට කළා වූ කරන්නා වූ සේවය උදෙසා. මේ දේව දාශ්‍යගේ සේවය එකක් තමයි ඔව් කොතනක වුණත් අසල් වාසී විදේශිකයෝ කියන්නේ මේ පිටරටින් ආපු අය නෙමෙයි ලංකාවේ ඉන්න. දෙවියන් වහන්සේට විදේශිකයෝ ඉන්නව අයව කැඳවලා කෑම ටිකක් කන්න දීලා ඔහුගේ ප්‍රේමය ඔහු ප්‍රකාශ කෙරුවා. හලෙලූයා. අපි එහෙම කරනවද? අනේ පාස්ටර් කෑම ගැන නම් කතා කරන්න එපා. ළමයි පොඩි උයා ගන්න බෑ. ගේ කුඩයි ගඳ ගහනවා. මොකක් හෝ කාරණයක් තියෙනවා. නැත්තම් පොකට් එක හිස්. පොකට් එකට සපයන්නේ දෙවියන් වහන්සේ. හලෙලූයා. වියලි ලී කැබැල්ල ඔබ දික් කෙරුවොත් වියලි බිම් මත ඔබ ඇවිදින්න යනවාමයි. අසල් වාසී මිනිස්සුන්ට ආරාධනා කරලා කෑම ටිකක් දීලා කන ගමන් සුභාරංචිය කතා කරන්න. යේසුස් වහන්සේ කන ගමන් ගොඩාක් අයක කතා කෙරුවා. හලෙලූයා හලෙලූයා. අපි කතාවට කියනවා බල්ලෙකුට උනත් බ්‍රදර් ඉතින් කන්න දීලා කන වෙලේ ගහන්න හොඳ නෑනේ. අපි බල්ලෝ ගැන හිතනවා දෙවියන් වහන්සේ ගැන හිතන්නේ. හලෙලූයා. එන්න කියන්නේ අසල් වාසී දේව සම්බන්ධතාවයක් නැත්තව මිනිහෙක්ට ස්පැගෙටි ටිකක් හොඳ ආල්ලියෝ ඕල්ලියෝ පෙපරන්චිනෝ පාරක් දැම්මා. හොඳ ඉන්සලා දෙකක් හැදුවා. ප්‍රේමෙන් යුක්තව පිළිගන්නන්ට. එයා කාලා කියයි බ්‍රදර් මම ස්පැගෙටි කාලා තියෙනවා මේ ක්‍රමයකට. කවදාවත් මේ වගේ රහට කාලා නැහැ. හේතුව දෙවියන් වහන්සේගේ ප්‍රේමයට ඒට මිශ්‍ර කර තියෙන දෙවියන් වහන්සේ. ඇයි? ඔබ කරන්නේ ඇදහිල්ලෙන්. මොකක්ද ඇදහිල්ල? දෙවියන් වහන්සේගේ වංශයට යාකෝබ්ගේ වංශයට මිනිස්සු එකතු වෙන්න ඕන. ඒ වෙනුවෙන් මම ස්වාමින් වහන්සේගේ සුභාරංචිය කරන්ට යනවා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ සෙනගට කණ්ඩ දීම බලවත් ආශිර්වාදයක්. දෙවියන් වහන්සේගේ මිනිස්සුන්ට බොන්න දීම වතුර එකක් දීමත් බලවත් ආශිර්වාදයක්. දෙන්නෙම නිසා. ඇදහිල්ලෙන් දෙන්න. සමහරව පාස්ටර් කොහොමද කරන්නේ? එන කෙනාට කන්න දෙනවා. සමහරුන්ට මං කණ්ඩින් ටිකදී බෑ කියලා පැනලා යනවා. ඇයි? අනේ පාස්ටර් කොහෙද? මාම කරන දෙයක් නෑ. මට කරන්නේ දෙවියන් වහන්සේ. හලෙලූයා. අපි මොනා කරන්නද අපිට මොකුත් කරන්න බෑ. දෙවියන් වහන්සේ කරන්නේ නැත්තම්. හලෙලූයා. යේසුස් වහන්සේගේ ගුණාංග අල්ලගන්න යේසුස් වහන්සේ ගිය තැන අවශ්‍ය දේ සපයලා මිනිසුන්ට කන්න දුන්නා. ගෝලියෝ කිව්ව යෝජනාවක් දැම්මා ස්වාමිනී ආචාර්යනි රැ වුණු වෙලාවක්. අඳුරු තැනක්, පාළු ස්ථානයක්, කඳුකර ප්‍රදේශ මේ සෙනඟට අපි යන්න ආරිමු. යේසුස් වහන්සේ කියන උඹලගේ යෝජනා මගේ යෝජනා නෙමෙයි. 5000ක් නෙමෙයි 10000ක් වුණත් මම කන්න දෙන්න යනවා. කාගාවද කැම තියෙන්නේ? පොඩි දරුවෙක් උස්සන් එනවා මේ බිස්කට් වගේ චූටි මංගාව තියෙනවා රොටි ස්වල්පෙකුයි මාළු ස්වල්පෙකුත්. ජේසුස් වහන්සේ සියල්ලන්ට ඇතිවෙන ප්‍රමාණයට සැපෙව්වා දෙවියන් වහන්සේ. අපි පොකට් එක දිහා බලලා අපි කබඩ් එකේ තියෙන පාස්තා දිහා බලලා අපි මුට්ටියේ තියෙන හාල් දිහා බලලා ක්‍රියාත්මක වෙනවා නම් අපි යේසුස් වහන්සේගේ ගුණාංග තාම පැලඳගෙන නැහැ. අපිට ඇදහිල්ල කියන්නේ ස්වර්ගීක දැක්ම. ස්වාමිනී දෙවියන් වහන්සේ ඔබට කොච්චර හොඳ ඉගැන්වීම් මෙතන දෙනවද? අර
අපි සති කීපයකට ප්‍රථම ඉගෙන ගත්තානේ. වැන්දපු ස්ත්‍රියගේ කුලාව පිටි මිට ක්‍රියාත්මක වෙන්න. මටත් එන්න කියලා කන්න දෙන්න. ඒ දේශනාවෙන් පස්සේ කවුරුත් මට එන්න කිව්වේ නෑ. හalleluya. හalleluya. මං හරි මාසයි ඔබ මට එන්න කියනවට වඩා ඔබ සභාවේ තව පවුලකට එන්න කියලා ඔබ සංග්‍රහ කිරීම ඒක මට එන්න කියනවට වඩා 100,000 ගුණයක් මම සතුටු වෙනවා දෙවියන් වහන්සේ ඉදිරිපිට. හalleluya. දෙවියන් වහන්සේගේ සෙනගයකට සිටීම ශුද්ධව. එතෙන්ට එකතු වෙලා ඉතින් අරකයි මේකයි කුණු කුඩයි විනිශ්චය විවේචන නෙමෙයි ශුද්ධ කමින් ආශිර්වාදයෙන් සාක්ෂි බෙදා ගනිමින් කෑම දෙවියන් වහන්සේගේ සෙනගෙනියක දෙවියන් වහන්සේට ගෞරවයක්. හalleluya. අපි නැවත මේ පදේ කියමුද? නමුත් එබැවින් නුඹේ දෙවියෝ ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ බවද උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ ආඥා පවත්වන්නන් සමග පරම්පරා දහසක් දක්වා ගිවිසුම සහ කරුණාව පවත්වන්නා වූ විශ්වාස වූ දෙවියන් වහන්සේ බවද. හalleluya. ඔබ දන්නවද සභාව තුල දැන් විදේශීකව සිටියා වූ ඔබව ඒ වංශයට කැඳෙව්වා. කැඳවලා යාකෝබ්ගේ වංශයට ඔබව ඇතුල් කෙරුවා. ඒ ඇතුල් කිරීමේදී දැන් ඔබ තියන්ට ඕන පියවරක් තිබෙනවා. ඔබ තියන්ට ඕන පියවර තමයි දෙවියන් වහන්සේගේ ආඥා රක්ෂා කරන්නා වූ මිනිසෙක් වෙන්න ඕන ඔබ. ඒ මිනිසෙගේ ජීවිතේ මොකක්ද කියන්නේ? පරම්පරා දහසකට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්ට යනවා. අනේ මොන දුකක්ද? හalleluya කියන්න කුඩ පැනලා. ඔබ තුල ඇත්තා වූ දේව ආඥාව රක්ෂා කිරීම තුර ඔබගෙන් පැවතෙන්නා වූ පරම්පරා දහසක් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවායි කියනවා. හalleluya. මොන අනුග්‍රහයක්ද? සභාව තුල ක්‍රියාත්මක වෙන ක්‍රමය මේකයි. ඔබ දේව ප්‍රේමයෙන් විදේශීකව සිටියා. ඔබව කැඳෙව්වා. යාකෝබ්ගේ වංශයට ඇතුල් වුණා. ඊට පසු ඔබ දේව ආඥා දෙවියන් වහන්සේගේ වචනේ ලියවී ඇත්තා වූ ආඥා මත ජීවත් වෙන්නා වූ මිනිසෙක් නම් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා මම පරම්පරා දහසකට ආශිර්වාද කරන්නා වූ දෙවියන් වහන්සේ. ඔබ කරුණ කොටගෙන ඔබගේ දරු මුණුබුරන්ගේ පවුල් දහසක් දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න බලා සිටිනවා. අපි හොඳ නිසා නෙමෙයි. උන්වහන්සේගේ වචනයට විශ්වාසවන්තයි. බලන්න ආබ්‍රහම්ට කෙරුවා වූ ගිවිසුම කරුණ කොටගෙන මේ වන තෙක් දෙවියන් වහන්සේ මිනිස්යව ගලවන වෙයි. උන්වහන්සේ පරම්පරා දහසකට විශ්වාසවන්ත දෙවියන් වහන්සේ. සභාව තුල ක්‍රියාත්මක වෙන්න ඕනේ මේකයි. ඔබ සුභාරංචි අසල ආපු අය, ඔබ අලුත් අය මම ඔබට කියනවා දෙවියන් වහන්සේගේ සෙනගෙනි ඔබ තුල දිව්‍යමය සැලැස්මක් ඇතුව දෙවියන් වහන්සේ ඔබව කැඳෙව්වා. දැන් ඔබ ඊළඟ පියවර තමයි ඔබ දේව ආඥාව මත ජීවත් වෙන මිනිසෙක් නම් ඔබට පරම්පරා දහසකට ආශිර්වාද කරනවායි කියන්නේ ඒක ස්වර්ගයේ සහ පොළොවේ සියලු ආශිර්වාද දෙවියන් වහන්සේ ඔබ එකින් එකාට දෙනවාමයි. හalleluya. හalleluya. ස්තුති වේවා දෙවියන් වහන්සේ. යහපත් දෙවියන් වහන්සේ. අපි මම බයිබලයේ ආසම කොටසක් අපි ගීතාවලිය 126 බලමු. හalleluya. ස්තුති වේවා දෙවියන් වහන්සේ. ස්වාමින් වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙන යන ලද්දවුන් ආපසු ගෙනා කල අපි හීනයක් දුටුවන් මෙන් වීමුව. එකල අපේ කට සිනාවෙන්ද අපේ දිව ගායනාවෙන්ද පිරුණේය. එකල ස්වාමින් වහන්සේ මොවුන් උදෙසා මහත් දේ කළසේකයි ජාතීන් අතරේ කියන ලද්දේ. හalleluya. හalleluya. මොකද්ද කියන්නේ? ස්වාමින් වහන්සේ සියොන් කෙරෙන් වාලට ගෙන යන ලද්දවුන් ආපසු ගෙන කල අපි හීනයක් දුටුවන් වෙන්වෙමු. ඔබ පරණ ස්වභාවය තුල ඔබ කී දෙනෙක් කියනවද? ඔව් මම පාපේ සිටියා, ශාපේ සිටියා, රෝගේ සිටියා, වහල්කමේ සිටියා. මට හිතා ගන්න බෑ දෙවියන් වහන්සේ මට ලබා දුන්නා වූ ගැලවීම. හalleluya. අපි කියනවා අපි කතා වෙනවනේ අනේ දෙවියන් වහන්සේ කළා උදේ අපිට හිතන්නවත් බෑ. ඔව් අපි වහලට ගියා වූ සෙනගක්
නැවත ගෙනා කල අපි හීනයක්. ඔබ හිතනවද ඔබගේ ජීවිතය දිහා බලලා මට මේ ගැලවීම හීනයක් වගේ මහ පුදුමයි කියන අය කවුද? හලෙලුයා හලෙලුයා. මේක යේසුස් වහන්සේගේ ලේවල බලයයි. මේක යේසුස් වහන්සේගේ ලේවල ජීවනයයි. යේසුස් වහන්සේ සෑම ලේ බිඳුවක් වැගුරුවේ මේ පවිත්‍ර වූ ශුද්ධ වූ සභාව දේව ස්වරූපයෙන් සන්නද්ධ කර දෙවියන් වහන්සේ සන්තක මනමාලියක් කරන කෙනසයි. හලෙලුයා. මම මේ බයිබලයේ මේ කොටස මම නිතරම අපේ ශාලොම් සභාව ගැන තමයි හිතන්නේ මේක කියෝ. අපි බලාපොරොත්තුවක් නොතිබුණා වූ සෙනගක්. අපි බලාපොරොත්තුව බිඳ වැටුණා වූ සෙනගක්. අපි